අයිබෝන් අපි ඉන්නේ මුදල් හා බැංකු පාඩමේ පළවන ටියුට් එකේ 26 වෙනි පිටුවේ. අපිට අද කතා කරන්න තියෙන්නේ මෙතන. අපි චුට්ටක් උඩහට යමු. අපි හිටියේ මෙන්න මෙතන නේ. අධිබලති මුදල ගණනය කිරීමේ ප්‍රයෝජන. අධිබලති මුදල, එහෙම නැත්නම් සංචිත මුදල්, එහෙම නැත්නම් පදනම් මුදල්, එහෙම නැත්නම් මුදල් පදනම. මෙන්න මේ අධිබලති මුදල ගණනය කිරීමේ ප්‍රයෝජනවල පළවෙනි ප්‍රයෝජනය පුතේ මෙතන කියුණා මුදල් සැපයුම ගණනය කිරීම. මේ මුදල් සැපයුම ගණනය කිරීමට අදාළව සූත්‍රයක් ඔයාට තියෙනවා. MS සමානයි H කියන්නේ අධිබලති මුදල ගුණ කරන කාගෙන්ද මුදල් ගුණකයෙන්. K කියන්නේ මුදල් ගුණකය. එතකොට මුදල් සැපයුම සමානයි අධිබලති මුදල් ගුණ වෙනෝ කාගෙන්ද මුදල් ගුණකයෙන්. අපි යමු එතෙන්ට. 26 වෙනි පිටුවේ. පුතේ මෙන්න සූත්‍රය තියෙනවා. මුදල් සැපයුම සමානයි පදනම් මුදල එහෙම නැත්නම් අධිබලති මුදල් ගුණ වෙනෝ මුදල් ගුණකයෙන්. කියවමු මෙන්න මේ වාක්‍යය. රටක මුදල් සැපයුම මෙන්න මෙයා නේ. මෙතන තියෙන මුදල් සැපයුම MS. අධිබලති මුදල් මෙන් කිහිප ගුණයකි. අධිබලති මුදල් වගේ මෙයා වගේ මෙන්න මේ අධිබලති මුදල වගේ කිහිප ගුණයක්ලු අපේ මුදල් සැපයුම. ඒ කියන්නේ පුතේ මෙහෙම කතාවක්. මේ අධිබලති මුදල හිතන්නමයි පුතේ 10ක් කියලා. අධිබලති මුදල 10 නම් එයාමෙන් 5 ගුණයක් කියලා හිතන්න. අධිබලති මුදල මෙන් 5 ගුණයක් වෙනවා. ඒ කියන්නේ 50යි මුදල් සැපයුම. සරලව කියනවා නම් පුතේ මේ අධිබලති මුදලට වඩා මුදල් සැපීමේ වටිනාකම වැඩි. ඒ කොහොමද? අධිබලති මුදල මෙන් කිහිප ගුණයක් වෙනවා අපේ කවුද? මෙන්න මේ මුදල් සැපයුම. අධිබලති මුදල වගේ කිහිප ගුණයක් වෙනවා මෙන්න මේ මුදල් සැපයුම. කියමු ආයේ. එය කොතරම් විශාලද යන්න. ඒ කියන්නේ 5 ගුණයක්ද 10 ගුණයක්ද 2 ගුණයක්ද නේ? ඒ ආදී වශයෙන් කොතරම් විශාලද යන්න තීරණය කරන්නේ මුදල් ගුණකයේ අගය මතයි. කාගේ අගය මතද පුතේ? මෙන්න මෙතන තියෙන මුදල් ගුණකයේ අගය මත තමයි. මෙන්න මෙතන තියෙන මුදල් ගුණකයේ හෙවත් K. එයාගේ අගය මත තමයි අධිබලති මුදල මෙන් නේ මොනතරම් ගුණයක් මුදල් සැපයුම අරගන්නවාද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මෙන්න තියෙනවා මේ සූත්‍රය. අපි කතා කරමු මෙයා ගැන. හොඳ පුතා වගේ ඔයා මේකේ මේ මුදල් සැපයුම යටින් ලියාගන්න MS කියලා නේ. ඔයා දන්නවා මුදල් සැපයුම කියන්නේ MS. අධිබලති මුදල කියන්නේ පදනම් මුදල් හෙවත් සංචිත මුදල් කියන්නේ H අකුර high powered money. මුදල් ගුණකයට අපි කියනවා K කියලා. money multiplier. එයා ගැන තමයි අද කතා කරන්න යන්නේ. එහෙනම් මෙන්න සූත්‍රය මුදල් සැපයුම සමානයි අධිබලති මුදල් ගුණ වෙනෝ කාගෙන්ද මුදල් ගුණකයෙන්. ඒ අනුව අපිට අලුතෙන් ඉගෙන ගන්න මාතෘකාවක් එනෝ කවුරු ගැනද? මුදල් ගුණකය ගැන. යමු කතා කරන්න මුදල් ගුණකය කියන්නේ මොකක්ද කියලා. මුදල් ගුණකය K එහෙම නැත්නම් money multiplier. money multiplier. මුදල් ගුණකය යනු ලියා ගන්න පළවෙනි ටික එක ලියාගෙන කතා කරමු. මුදල් ගුණකය යනු කිසියම් ආර්ථිකයක අධිබලති මුදල් හා මුදල් සැපයුම අතර අධිබලති මුදල් හා මුදල් සැපයුම අතර අනුපාතය වේ. එහෙම ලියන්න. අනුපාතය වේ. එහෙනම් කිසියම් ආර්ථිකයක අධිබලති මුදල් හා මුදල් සැපයුම අතර නේ මුදල් සැපයුම අතර අනුපාතය අපි කියනවා මොකද්ද? මුදල් ගුණකය. අපි ඒක මෙන්න මෙහෙම කතා කරමු. මම ලියා ගන්නවා මෙන්න සූත්‍රය. ඔයා ඉගෙන ගත්ත සූත්‍රය. මොකක්ද ඔයා ඉගෙන ගත්ත සූත්‍රය පුතේ? ඔයා දැන් ඉගෙන ගත්තා මුදල් සැපයුම සමානයි අධිබලති මුදල කියන්නේමයි පුතේ H අකුර නේ ಗುಣ වෙනෝ කාගෙන්ද? මුදල් ගුණකයෙන්. මුදල් ගුණකය මං K අකුර මෙහෙම ලිව්වා. මෙන්න ප්‍රධාන සූත්‍රය. හරිද? ඔයා මේ දැන් ඉගෙන ගත්ත සූත්‍රය මෙන්න මේක. හරිද? දැන් අපි කතා කරන්න යන්නේ K ගැන. K කියන්නේ මෙන්න මෙතන තියෙන මුදල් ගුණකය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. දැන් ඔයාට පුළුවන් මෙතන K අකුර උක්ත කරගන්න. K අකුර උක්ත කරගත්තම මොකද්ද පුතේ වෙන්නේ? K අකුර උක්ත කරනකොට මේ H අකුර මේ පැත්තට යනෝනේ. ඒ කියන්නේ ඔයාට තේරෙනවා ඇති MS බෙදනෝ කාගෙන්ද? H ගෙන්. MS බෙදනෝ කාගෙන්ද පුතේ? MS බෙදනෝ H වලින්. MS H වලින් බෙදෙනකොට තමයි අපිට කවුද ලැබෙන්නේ පුතේ? සමානයි K මුදල් ගුණකය ලැබෙන්නේ.
මම මේ නිර්වචනය කරන්න යන්නේ. එහෙනම් මුදල් සැපයුම බෙදනෝ කාගෙන්ද? h වලින්. එතකොට අපිට ලැබෙනවා මොකද්ද? මුදල් ගුණකයේ හෙවත් money multiplier k අකුර. දැන් අපි නිර්වචනය කරන්න යන්නේ. ඔයාට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මේකනේ අපේ ms බෙදීම h. ඔයාට පුළුවන් මෙන්න මෙයාව පෙරලන්න. පෙරලනවා කියන්නේ මෙයාව මේ භාගයක් නේ තියෙන්නේ. එයාව අනුපාතයක් බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ පෙරලන්නේ මේ අතට. හරි. ඒ කියන්නේ අනුපාතයක් වෙනකොට ඔයාට පුළුවන් h අනුපාත ms. හරි. සාමාන්‍යයෙන් දැන් මෙයාව නිර්වචනය කරන්න යන්නේ අපි. k මුදල් ගුණකේ නිර්වචනය කරන්න යනකොට මේ තියෙන සූත්‍රය අපි අනුපාතයක් කරගන්න. ඒක මේ පැත්තට පෙරලා. මේ පැත්තට තමයි පෙරලා ගත්තේ. පැහැදිලිද? ඔයාට ඕන නම් අනිත් පැත්තට පෙරලලත් කියන්න පුළුවන්. දැන් අපි මෙතනින් පටන් අරන් මේ දක්වා කියමු. h කියන්නේ මොකද්ද? අදිබලති මුදල නේ. අදිබලති මුදල නැත්තම් පදනම් මුදල්. අදිබලති මුදලත් මුදල් සැපයුමත් අතර අනුපාතය අපි කියනවා මුදල් ගුණකය කියලා. මොකද්ද? අදිබලති මුදලත් මේ තියෙන h කියන්නේ අදිබලති මුදලනේ. අදිබලති මුදලත් මුදල් සැපයුමත් අතර අනුපාතය අපි කියනවා මොකද්ද? මුදල් ගුණකය කියලා. අදිබලති මුදලත් මුදල් සැපයුමත් අතර අනුපාතය අපි කියනවා මුදල් ගුණකය කියලා. අපි ඒක ආයෙත් පාරක් මෙහෙම කතා කරමුකෝ. අපි ආයෙත් පාරක් කතා කරමු. මූලික සූත්‍රය මම ලියන්නේ නැහැ. මම මේ දැන් k අකුර උක්ත කරගන්නවා ආයෙත් පාරක්. k සමානයි ඔයා දන්නෝ ms බෙදීම h. හරිද? ms බෙදීම h. ඒතර නිර්වචනය කරන්න දන්න ඕනේ. පෙරලනෝ මෙයාව මේ පැත්තට පෙරලා දානකොට ඔයාට ලැබෙනවා h අනු ms. හරිනේ? අදිබලති මුදලත් මුදල් සැපයුමත් අතර අනුපාතය මුදල් ගුණකයේ වේ කියලා ඔයාට කියන්න පුළුවන්. පුතේ හිතන්නකෝ අදිබලති මුදල මහ බැංකුව අච්චු ගහලා එළියට දාලා තියෙන පදනම් මුදල් ටික හිතන්න 10යි. අදිබලති මුදල 10යි. මුදල් සැපයුම හිතන්න මුදල් සැපයුම් 50යි. මුදල් සැපයුම් 50යි. හරි. අදිබලති මුදල 10යි මුදල් සැපයුම 50යි. එහෙනම් ඔයාට තේරෙනවා ඇති මෙයා කවර ගුණයක් අරගන්නවාද නේ? 5 ගුණයක් අරගන්නවා. ඒ කියන්නේ 1ට 5යිනේ. 1ට 5යි නේ? 1ට 5යි කියන්නේ අදිබලති මුදල මෙන් කවර ගුණයක් මුදල් සැපයුම ගන්නවාද? එයා තමයි අපේ මුදල් ගුණකය. එහෙනම් නිර්වචනය කරගන්න දන්නෝ සූත්‍රය මතකයි. සූත්‍රය මේ පැත්තට පෙරලලා ඔයාට කියන්න පුළුවන් අදිබලති මුදලත් මුදල් සැපයුමත් අතර අනුපාතය වේ. ඔයාට මේ පැත්තට පෙරලන්න නැතුව අනිත් පැත්තට පෙරලන්නත් පුළුවන් පුතේ. එතකොට මුදල් සැපයුම මෙහෙම එනවා අනුපාත h. මුදල් සැපයුම 50යි අදිබලති මුදල 10යි කියලා හිතන්න නේ. ඒ කියන්නේ අදිබලති මුදල මෙන් මුදල් සැපයුම මොනාගයක් අරගන්නවාද? 5 ගුණයක් අරගන්නවා. එහෙනම් නිර්වචනය පුළුවන්, සූත්‍රය පුළුවන්. යන් ආයෙත් අපි හිටපු තැනට. හරි. දැන් නිර්වචනය හරි නේද? කිසියම් ආර්ථිකයක අදිබලති මුදල් හා මුදල් සැපයුම අතර අනුපාතය අපි කියනවා මුදල් ගුණකය. දැන් පුතේ ඔයා දන්නෝ මේ අපි කිව්වේ ms බෙදීම h නේ. මුදල් සැපයුමේ ආකාර කීයක් තියෙනවාද? මුදල් සැපයුමේ ආකාර 4යිනේ. M1, M2, M2B, M4. එහෙනම් මුදල් සැපයුමේ ආකාර 4ක් තියෙනවා නම් මුදල් සැපයුමේ ආකාර 4ක් තියෙන හින්දා ඔයා අරගන්නේ මේ ms බෙදීම h කියලානේ. ms බෙදීම h කියලා තමයි අරගත්තේ සූත්‍රය. එතකොට පුතේ මේ ms කියන එක පටු මුදල් නේ. ms කියන එක m1 කියලා ගන්න පුළුවන් නේ. එහෙනම් m1 බෙදීම අපි හිතමු m1 බෙදීම h නම් අපි කියනවා ඒක ඇවිල්ලා මොන මුදල් ගුණකයද නේ? m1 බෙදීම h නේ මෙතන තියෙන්නේ. m1 බෙදීම h නම් අපි කියනවා ඒක ඇවිල්ලා m1 මුදල් ගුණකය. මුදල් ගුණකය තමයි මොන මුදල් සැපයීමේද? m1 කියන මුදල් සැපයීමේ. ඒ විදිහට ඔයාට මේ ms කියන එක m2 බෙදීම h කියලා අරගත්තොත් පුතේ ඒකෙන් කියවෙන්නේ මොකද්ද? m2 මුදල් ගුණකය. දැන් ඔයාට තේරෙනවා ඇති මුදල් සැපයීමේ ආකාර 4යි නේ, නිර්වචන 4යි. ඒකෙන්ද පුතේ මුදල් ගුණකයේ ආකාර 4ක් තියෙනවා. m1 මුදල් ගුණකය, m2 මුදල් ගුණකය, m2b මුදල් ගුණකය සහ
M4 මුදල් ගුණකය ආදී වශයෙන්. පැහැදිලි නේද? අපි දැන් මේ කතා කරේ මුදල් ගුණකය කියන මාතෘකාව සම්බන්ධයෙන් ඊට දාලා තියරිය නේ. හැඳින්වීම සහ ඊට දාලා සූත්‍ර ඒ සම්බන්ධ දේ. අපි බලමු විභාග මට්ටමේදී මෙතනින් අහන්න පුළුවන් ගැඹුරු ප්‍රශ්නයක්. අපි යන්නේ ප්‍රශ්නෙට. කියවන්න. මුදල් ගුණකය කේ අකුර එකට වැඩි අගයක් ගනු ලබන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. පුතේ මෙන්න මෙහෙමයි මේකේ කතන්දරේ තියෙන්නේ. මේ මුදල් ගුණකය කවමදාවත් මුදල් ගුණකයේ අගය කවමදාවත් එකක් වෙන්නේ නැතිලු. මුදල් ගුණකයේ අගය කවමදාවත් එකක් වෙන්නේ නැතිලු. මම ඒක ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. සූත්‍රය මොකද්ද පුතේ? සූත්‍රය තමයි ms බෙදනෝ කාගෙන්ද h ගෙන්. ms බෙදනෝ h ගෙන්. හරිද? k සමාන ms බෙදීම h. මම මේක මෙහෙම ලියන්නේ නැතුව අපේ තිබ්බ හැටියට ලියා ගන්නම්. ඔයාලට මතකයි ms සමානයි h ගුණ කිරීම k. මුදල් ගුණකයනේ. දැන් ඔයා හිතන්න අධිබලති මුදල පුතා හිතන්න 10යි. අධිබලති මුදල 10යි. මුදල් සැපියුමත් 10ක් වුණොතින් මුදල් ගුණකයේ අගය කීයක් වෙනවද? එකක් වෙනවා. එහෙනම් මුදල් ගුණකයේ අගය එකක් වෙන්න නම් අධිබලති මුදල් සැපියුමට මොනව වෙන්න ඕනද? නේ සමාන වෙන්න ඕන. හැබැයි කිසිම ආර්ථිකයක අධිබලති මුදලට වඩා අධිබලති මුදල් සැපියුමට සමාන වෙනවද? කිසිම ආර්ථිකයක අධිබලති මුදල් සැපියුමට සමාන වෙන්නේ නැහැ. ඇයි? අධිබලති මුදල් වලට වඩා රට තුල සංසරණය වන මුදල් සැපියුම මොකද්ද වෙන්නේ? ඊට වඩා වැඩි අගයක් අරගන්නවා. ඒ කියන්නේ h වල අගය 10 නම් ඊට වඩා වැඩි අපි හිතමු 20ක් කියලා මුදල් සැපියුම ඊට වඩා වැඩි. එතකොට කවමදාවත් මේ කේවල අගය එකක් වෙනවා කියන එක ප්‍රායෝගිකයිද? මේක ප්‍රායෝගික නැහැ. පැහැදිලිද? එහෙනම් එකට වඩා වැඩි අගයක් අරගන්නවා මුදල් ගුණකයේ අගය. තේරුණාද? එහෙනම් මුදල් ගුණකයේ අගය එකට වඩා වැඩි අගයක් අරගන්නවා ඒකාන්තයෙන්. එකක් වුණොතින් එකෙන් කියවෙන්නේ h සමාන වෙනව කාටද? ms ට. අපි යම් ප්‍රශ්නෙට ආයි. අපේ ප්‍රශ්නේ තමයි මුදල් ගුණකය එකට වැඩි අගයක් ගනු ලබන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. මුදල් ගුණකයේ අගය එකට වඩා වැඩි අගයක් ගන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. මුලින්ම අපි මුදල් ගුණකය හඳුන්වනවා. එයාගේ සූත්‍රය දාමු. ඒකින් හින්දා මෙයා සහ මේ සූත්‍රය ඔයාට අලුත් දෙයක් නෙවෙයි. දැන් අපි උඩින් කතා කරා. හැඳින්වීමයි මුදල් ගුණකයේ ඊට දාලා සූත්‍රය. ඊළඟ ටික එක. රටක මුළු මුදල් සැපයුම ms නේ මෙන්න මෙයා. අධිබලති මුදල් මෙන් කිහිප ගුණයකි. ඔයා දන්න ඕනේ අධිබලති මුදල වගේ කිහිප ගුණයක් තමයි එමෙන් 5 ගුණයක්, එමෙන් 2 ගුණයක්, එමෙන් 3 ගුණයක් ඒ ආදී වශයෙන් වෙනවා. එහෙනම් අධිබලති මුදල මෙන් කිහිප ගුණයක් වෙනවා ms. අපි ඒක මුලින්ම කියනවා. එය කොතරම් විශාලද යන්න. එය කියන්නේ මොකද්ද? මෙන්න මේ මුදල් සැපයුම. එය කොතරම් විශාලද යන්න තීරණය කරන්නේ මුදල් ගුණකයේ අගය මතයි. නේ? අධිබලති මුදල මේ තියෙන h කොයිතරම් ප්‍රමාණයක් වෙනවාද කියන එක තීරණය වෙන්නේ නේ අධිබලති මුදල මෙන් මුදල් සැපයීම කොයිතරම් ප්‍රමාණයක් වෙනවාද කියන එක තීරණය වෙන්නේ කාගේ අගය මතද පුතේ? මෙන්න මේ මුදල් ගුණකයේ අගය මතයි. මුදල් ගුණකයේ අගය මතයි කියලා තමයි කියවෙන්නේ මේ. එයාම ඊළඟ ටික එක. ඔයා ලියා ගන්න. නිතරම අධිබල මුදල් වලට වඩා නැත්නම් අධිබලති මුදල් වලට වඩා පදනම් මුදල් වලට වඩා නිතරම අධිබලති මුදල් වලට වඩා මුදල් සැපයුම වැඩි අගයක් ගනි. පුන අපි කියනෝනේ නේ. නිතරම අධිබලති මුදල් වලට වඩා මුදල් සැපයුම වැඩි අගයක් ගනි. h වලට වඩා ms වල අගය වැඩි. හරිද? ඊළඟට යනවා. ඊළඟ පිටුවේ. එයට හේතුව මොකට හේතුවද පුතේ? මේ h වලට වඩා h වල අගයට වඩා මුදල් සැපයුම වැඩි අගයක් ගන්න හේතුව. හිතන්න h අකුර මම යටින් මෙතනින් ලියා ගන්න. ඔයාටත් ඕන නම් ටියුට් එකේ ලියා ගන්න 10යි. මුදල් සැපයුම 20ක් කියලා අපි ලියමු.
හරිද? එහෙනම් අධිබලති මුදල් වලට වඩා මුදල් සැපියුම් වැඩි අගයක් ගන්නවලු. එතකොට ඊළඟ ටිකේ කියවෙන්නේ එයට හේතුව. එයට හේතුව කියන්නේ දැන් ඔයාලට තේරුණා අන්නේ කතන්දරයට හේතුව. මහ බැංකුව නිකුත් කර ඇති මහ බැංකුව අච්චු ගහලා එළියට දාන විවහාර මුදල් ප්‍රමාණයට මහ බැංකුව අච්චු ගහලා එළියට දාන මේ විවහාර මුදල් ප්‍රමාණයට වාණිජ බැංකු විසින් ඉල්ලුම් තැන්පතු හරහා වාණිජ බැංකු විසින් ඉල්ලුම් තැන්පතු හරහා ඔයා ඉස්සෙල්ලා ලියා ගන්න මං කියන්ට මම පැහැදිලි කරන්න. ඒට හේතුව මහ බැංකුව නිකුත් කර ඇති විවහාර මුදල් ප්‍රමාණයට වාණිජ බැංකු විසින් ඉල්ලුම් තැන්පතු හරහා මවා ඇති මුදල් ප්‍රමාණය එකතු වීම නිසාය. ඔයාට මොකුත් තේරෙන්නේ නැතුව ඇති තාම. වාණිජ බැංකු විසින් ඉල්ලුම් තැන්පතු හරහා මවා ඇති මුදල් ප්‍රමාණය එකතු වීම නිසාය. අපි බලමු මේ මොකද්ද කියන්නේ කියලා. පුතේ මතක් කරගන්නකො M1 එක. M1 මතක් කරගන්න. M1 හැදෙන්නේ කොහොමද පුතේ? M1 හැදෙන්නේ ඔයා දන්නෝ මහජනයා සතු විවහාර මුදල්. මම මෙතන ලියනවා පොඩියට මහජනයා සතු විවහාර මුදල්. මම ෆුල් ලිව්වේ නෑ. මහජනයා සතු විවහාර මුදලට එකතු වෙනව මොනවාද පුතේ? වාණිජ බැංකු පද්ධතියේ තියෙන ඉල්ලුම් තැන්පතු. මොනවාද එකතු වෙන්නේ? ඉල්ලුම් තැන්පතු. මං ඊතෑ කියලා කෙටියෙන් ලිව්වා. හරිද? එහෙනම් M1 හැදෙන්නේ ඔයාගේ අතේ අපේ අතේ තියෙන කාසියා නෝට්ටු වලට එකතු වෙනව මොනවාද? ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු කොහෙද තියෙන්නේ? මහජනයාගේ නමින් වාණිජ බැංකු පද්ධතිය තුල. තේරුණාද? එතකොට මේ කියවෙන්නේ එයට හේතුව මහ බැංකුව නිකුත් කර ඇති විවහාර මුදල් ප්‍රමාණයට. ඇත්තරම මහජනයා සතු විවහාර මුදල් වලට තමයි පුතේ වාණිජ බැංකු විසින් ඉල්ලුම් තැන්පතු හරහා මවා ඇති මුදල් ප්‍රමාණය ඔයාට තාම මුදල් මැවීම ණය මැවීම කියන මාතෘකාව කතා කරේ නෑ. අපි ඒක කතා වෙන්නේ තුන්වෙනි ටියුට් එක තුල. අපි ඉන්නේ මේ පළවෙනි ටියුට් එකේනේ. ඊළඟට දෙවෙනි ටියුට් එක උද්දමණයෙන් පටන් අරන් කතා කරගෙන යනවා. තුන්වෙනි ටියුට් එක තුල පුතේ අපි කතා කරන වාණිජ බැංකු ගැන. එතෙන්දී මුදල් මැවීම ණය මැවීම කියන මාතෘකාවයි එහා සම්බන්ධ ගණිත ගැටලු ටිකයි කෙටි ප්‍රශ්නයි සියල්ල සාකච්ඡා වෙන්නේ ඒ තුන්වෙනි ටියුට් එකේ තුල. එතෙන්දී අපි ਸਰව සම්පූර්ණයෙන් මේ කතන්දරේ කතා කරමු මොකද්ද මේ මුදල් මැවෙනවා ණය මැවෙනවා කියන්නේ කියලා. ඇත්තටම වෙන්නේ මේ මුදල් මැවීමේදී පුතේ සරලව කියනවා නම් වාණිජ බැංකු ඉල්ලුම් තැන්පතු හරහා ණය දෙනවා. මොකද්ද වෙන්නේ? වාණිජ බැංකුවක්. හිතා ගන්නකෝ වාණිජ බැංකුවක්. හිතන්නකෝ ඔයා සම්පත් බැංකුව කියලා. සම්පත් බැංකුව ඉල්ලුම් තැන්පතු හරහා ණය දෙනවා. සරලව වෙන්නේ තමන්ගේ අධිසංචිතය ණයට දෙනවා. එතකොට ඉල්ලුම් තැන්පතුවක් කරහා තමයි චෙක් එකක් කරහා තමයි ඒ ණයට දීම වෙන්නේ. එතකොට ඒ ණය දෙනකොට ඒ ණය දීමේ ක්‍රියාවලිය ඉවර වෙන්නේ බැංකු පද්ධතිය තුල ඒ ණය සම්ප්‍රේෂණය වීමෙන්. ඒ කියන්නේ ඒක අපි කියනවා මේ අධිසංචිතයේ ණයට දීම හරහා නේ බැංකුවෙන් බැංකුවට ඒක ගමන් කරලා තිබ්බ ඉල්ලුම් තැන්පතු ප්‍රමාණයට වඩා තිබ්බ ඉල්ලුම් තැන්පතු මෙච්චරනම් අර ණය දීම හේතුවෙන් අවසානයේ පුතේ මේ තිබ්බ ඉල්ලුම් තැන්පතු මෙන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් තැන්පතු බිහි වෙනවා. ඇත්තට තිබ්බ ප්‍රමාණය මේ සත්‍ය වශයෙන් තිබ්බ ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය මේ වාණිජ බැංකු ඉල්ලුම් තැන්පතු හරහා ණය දීම මගින් වෙන්නේ මොකද්ද පුතේ? අන්න වාණිජ බැංකු පද්ධතිය ඉල්ලුම් තැන්පතු ඊට වඩා වැඩි වටිනාකමක් අරගන්නවා. එහෙනම් පුතේ කියවන්න මෙතන මේ වාණිජ බැංකු විසින් ඉල්ලුම් තැන්පතු හරහා මවා ඇති මුදල් ප්‍රමාණය එකතු වීම නිසාය. එතකොට වෙන්නේ මොකද්ද? තිබ්බ ඉල්ලුම් තැන්පතු වලට වඩා නේ ආර්ථිකයේ බැංකු පද්ධතිය තියෙන ඉල්ලුම් තැන්පතු ඊට වඩා වැඩි වටිනාකමක් අරගන්නවා. පැහැදිලිද? ඊට වඩා වැඩි වටිනාකමක් අරගන්නවා. ඔයා මෙතන හිතන්න ඕනේ මෙන්න මේ දේ. මේ මහජනයා සතු විවහාර මුදල් කියලා කියන්නේ මෙතන තියෙන මේ මහජනයා සතු විවහාර මුදල් කියලා කියන්නේ අධිබලති මුදලේ කොටසක් නෙවෙයිද? අධිබලති මුදලේ කොටසක්. එහෙනම් ඒ අධිබලති මුදල් වලට මෙතන මහජනයා සතු විවහාර මුදලට මේ ඉල්ලුම් තැන්පතු කියන ටික එකතු වෙලා තමයි අපේ M1 කියන පටු මුදල් සැපයුම හැදෙන්නේ. එහෙනම් ඔයාට තේරෙනවා ඇති එච්චලට වඩා
M1 වල වටිනාකම වැඩි වෙන්න ඕන නේ. මෙයාට වඩා M1 වල වටිනාකම වැඩි වෙනෝ ඇයි ඒ ඉල්ලුම් තැන්පතු එකතු වෙලා. ඒ ඉල්ලුම් තැන්පතුත් පුතේ ආර්ථිකයේ තියෙන මේ ඒ වාණිජ බැංකුවේ ඉල්ලුම් තැන්පතු වලට වඩා වාණිජ බැංකු පද්ධතියේ ඉල්ලුම් තැන්පතු වැඩි වෙනෝ ඇයි ඒ වාණිජ බැංකු ඉල්ලුම් තැන්පතු හරහා ණය දීම් කරනකොට මොක මුදල් මැවෙනවා කියලා සිදු වීමක් වෙනවා. වාණිජ බැංකු ඉල්ලුම් තැන්පතු හරහා ණය දෙනකොට මුදල් මැවීමක් ණය මැවීමක් වෙලා බැංකු පද්ධතියේ ඉල්ලුම් තැන්පතු ඊට වඩා වැඩි වටිනාකමක් අරගන්නවා. ඒක අපි ලස්සනට කතා කරමු තුන්වෙනි ටියුට් එක තුල මෙතන කතා කරන්න ගියොත් ඒකට පැයක් විතර ගත වෙනවා. දැන් ඔයාට යම් අවබෝධයක් ලැබිලා ඇති H වලට වඩා M1 වැඩි. මෙතන H වල කොටසයි තියෙන්නේ. මහජනයා සතු විවහාර මුදල විතරයි නේ. H වලට අයිති දේවල් හතරයිනේ. මතකයිද H වලට අයිති දේවල් හතර? මම ආයෙත් එතෙන්ට අරගෙන යන්නම් ඔයාගේ මතකය. මේක පෙන්නලම කියන එක හොඳයි නේ. මෙන්න අධිබලති මුදල හැදෙන්නේ මහජනයා සතු විවහාර මුදල, වාණිජ බැංකු සතු විවහාර මුදල්, වාණිජ බැංකු විසින් මහ බැංකුවේ පවත්වාගෙන යන තැන්පතු නේ. තමන්ගේ අර අවම සංචිතය තැන්පත් කරනෝනේ මහ බැංකුවේ. ඊළඟට රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ පවත්වාගෙන යන තැන්පතු. දැන් ඔයා හිතනවා ඇති මේ හතරවෙනි සංරචකය ඉතා විශාල ප්‍රමාණයක් අරගන්නවා කියලා. පුතේ මේක 2020 මහ බැංකු වාර්තාව අනුව නම් පුතේ 0.003ක වගේ අගයක්. ඒ කියන්නේ මේ සංරචකවලට වඩා රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ පවත්වාගෙන තැන්පතු ඉතා කුඩා ප්‍රමාණයක් තමයි අරගන්නේ. එහෙනම් අධිබලති මුදල් වලට H වලට අයිති වෙන්නේ මේ දේවල්. හැබැයි M1 තුල ඇතුළත් වෙන්නේ මෙන්න මෙයා මම මේ හරි ලකුණු ටිකක් දාන්නේ මහජනයාස්ත විවහාර මුදල විතරයි. අපි යනවා හිටිය තැනට. එතකොට පුතේ ඔයාලට තේරෙනවා ඇති M1 විතරක් අපි අරගත්තොත් M1 මෙතන තියෙන M1 හැදෙන්නේ මහජනයාසත විවහාර මුදල් එච්චල කොටසක්. ඒකට ඉල්ලුම් තැන්පතු එකතු වෙලා. එහෙනම් ඔයාලට තේරෙනවා එච්චල වටිනාකමට වඩා M1 වල වටිනාකම වැඩි මෙතන. ඇයි ඒ? ඉල්ලුම් තැන්පතු බැංකු පද්ධතියේ ඉල්ලුම් තැන්පතු වාණිජ බැංකු පද්ධතියේ ඉල්ලුම් තැන්පතු එකතු වෙනවා. ඒ ඉල්ලුම් තැන්පතු පුතේ නේ වාණිජ බැංකු පද්ධතියේ ඉල්ලුම් තැන්පතු කියන්නේ මුදල් මැවීමේ ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ ඉල්ලුම් තැන්පතු එතන තියෙන්නේ. ඒකින්ද H වලට වඩා MS වල වටිනාකම වැඩි යගයක් අරගන්නවා. අතන හිටියේ මෙතන මොකද්ද? නිතරම අධිබල මුදල් වලට වඩා H වලට වඩා මුදල් සැපයීම වැඩිලු. අපි ඒක ඔප්පු කිරීමක් කරනවා. කොහොමද එහෙම වෙන්නේ පුතේ? මහජනයා සතු නැත්තම් මහ බැංකුව නිකුත් කර ඇති විවහාර මුදල් ප්‍රමාණයට වාණිජ බැංකුව වල ඉල්ලුම් තැන්පතු එකතු වෙනවා. ඇත්තට මේ වාණිජ බැංකුව වල ඉල්ලුම් තැන්පතු නේ කියලා කියන්නේ වාණිජ බැංකු පද්ධතියේ ඉල්ලුම් තැන්පතු කියනකොට නේ වාණිජ බැංකු මුදල් මැවීමක් කරනෝ ණය මැවීමක් කරනෝ මේ මම ඇති මුදල් ප්‍රමාණයත් එකතු වෙලා තමයි ඉල්ලුම් තැන්පතු හැදෙන්නේ. ඒකින්ද තමයි මේ එච්චල වටිනාකමට වඩා MS වල වටිනාකම වැඩි යගයක් අරගන්නේ. ඊළඟ ටික එකේ මෙහෙම කියවෙනවා මුදල් මැවීම යනු. දැන් මුදල් මැවීමක් මෙතන කියවුණානේ. ඉල්ලුම් තැන්පතු වල වටිනාකම සත්‍ය ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක් අරගන්නවා. ඇයි ඒ? වාණිජ බැංකු ඉල්ලුම් තැන්පතු හරහා ණය මැවීමක් කරන හින්දා, මුදල් මැවීමක් කරන හින්දා. ඒකින්ද ණය මැවීම හෙවත් මුදල් මැවීමේ නිර්වචනය මෙතන දාලා තියෙනවා. අපි පුළුල්ව කතා කරන තුන්වෙනි ටියුට් එකේ යනු වාණිජ බැංකු ඉල්ලුම් තැන්පතු වලින් ගනුදෙනු කරන විට, ඇත්තරම ණය දෙන විට. හරි? වාණිජ බැංකු ඉල්ලුම් තැන්පතු වලින් ණය දෙන විට එම ඉල්ලුම් තැන්පතු මෙන් කිහිප ගුණයකින් තියෙන ඉල්ලුම් තැන්පතු මෙන් කිහිප ගුණයකින් ඉල්ලුම් තැන්පතු වැඩි වීමයි එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු ප්‍රසාරණය වීමයි. ඉල්ලුම් තැන්පතු ප්‍රසාරණය වීමයි. ඉතින් ඒ නිර්වචනය මම එතෙන්ට දැම්මා. අන්තිමට කියනවා මේ හේතුව නිසා මොන හේතුව හින්දාද නේ මේ මහා බැංකුව නිකුත් කර ඇති විවහාර මුදල් ප්‍රමාණයට ඉල්ලුම් තැන්පතුත් එකතු වෙලා තමයි අපි මේ M1 මුදල් සැපයීම අරගත්තොත් එයා හැදෙන්නේ. එතකොට H වලට වඩා M1 වැඩි වෙන්නේ ඇයි? අර ඉල්ලුම් තැන්පතුත් එකතු වෙලා. අපි M2 වලට ගියොත් තව දෙයක් එකතු වෙනවා. M2B වලට යනකොට තව දේවල් එකතු වෙනවා නේ. එච්චර අවශ්‍ය නැහැ මෙතන සරලව දක්වන්න තියෙන්නේ. මේ හේතුව නිසා අධිබල මුදල් මෙන් කිහිප ගුණයකින් මුදල් සැපයීම තීරණය වේ නේ. අධිබලති මුදල් වලට වඩා මුදල් සැපයීමේ අගය වැඩි. එම නිසා මුදල් ගුණකය කිසි ලෙසකත් එක විය නොහැක. මුදල් ගුණකයේ අගය
එකට වඩා වැඩි අගයක් ගන්න ඕන. පැහැදිලිද? ප්‍රශ්නේ මොකද්ද පුතේ? ප්‍රශ්නේ මුදල් ගුණකය එකට වඩා වැඩි අගයක් ගන්නවා. එතකොට ඔයා මොකද්ද අධිබලති මුදල් කියන්නේ නේ? මුදල් ගුණකය එකට වඩා වැඩි අගයක් ගන්නවා කියනකොට අධිබලති මුදල් කියන මාතෘකාව ගැන අපිට කතා වෙන්න වෙනවා. ඒකින්ද අපි මුදල් ගුණකය මුදල් ගුණකය කියන්නේ මොකද්ද කියලා ඉන්න ඕන. ඒක තමයි මේ මුලින්ම කරන්නේ. මුදල් ගුණකය කියන්නේ මොකද්ද සහ එහා සම්බන්ධ සූත්‍රය. එතකොට අපි ඊට පස්සේ කියනවා රටක මුළු මුදල් සැපයීම MS අධිබලති මුදල් මෙන් කිහිප ගුණයක් කරගන්නවා. H වලට වඩා MS වැඩි කියලා කියනවා. ඒ කොතරම් විශාලද යන්න තීරණය කර දෙන්නේ මුදල් ගුණකයේ අගය මතයි. නේ H මෙන් කවර ගුණයක් MS ගන්නවාද කියන එක තීරණය වෙන්නේ මුදල් ගුණකයේ අගය මතයි කියනවා. ඊළඟට කියනවා නිතරම අධිබල මුදල් වලට වඩා මුදල් සැපයීම වැඩි අගයක් ගන්නවා. H වලට වඩා MS වැඩි අගයක් ගන්නවා. H වලට වඩා MS වැඩි අගයක් ගන්නේයි කියන එක මෙතන කියවෙනවා. අවසානයේ කියනවා අන්න ඒකින්ද H වලට වඩා MS වැඩි අගයක් ගන්න හින්දා මුදල් ගුණකය එක විය නොහැක. නේ මුදල් ගුණකය එකක් වෙන්න පුළුවන් පුතේ. මෙහෙම ලිව්වොතින් K සමානයි එකක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න නම් අධිබලති මුදල සමාන වෙන්න ඕන කාටද? MS-ට. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඇයි මේ මුදල් සැපයීම කියන්නේ මහ බැංකුව නිකුත් කර ඇති විවහාර මුදල් වලට නේ M1 විතරක් අපි අරගත්තොත් එකතු වෙනව මොනවාද? ඉල්ලුම් තැන්පතු නේ. ඒ ඉල්ලුම් තැන්පතු සත්‍ය ඉල්ලුම් තැන්පතු මෙන් කිහිප ගුණයක් වෙනවා. ඇයි වාණිජ බැංකුව ඉල්ලුම් තැන්පතු අරහා ගනුදෙනු කරන විට නැත්නම් ණය දෙන විට එම ඉල්ලුම් තැන්පතු මෙන් කිහිප ගුණයක් වාණිජ බැංකු පද්ධතියේ ඉල්ලුම් තැන්පතු වෙනවා. ඒයි ණය මැවීමේ ක්‍රියාවලිය මුදල් මැවීමේ ක්‍රියාවලිය හින්දා. පුතේ දැන් අපි මේ මුදල් ගුණකය සම්බන්ධයෙන් කතා කරේ. ටියුට් එක මෙතනින් ඉවරයි. පළවෙනි ටියුට් එක මෙතනින් ඉවරයි. හැබැයි ඉන්න පොඩ්ඩක් අපි යනෝ කතා කරන්න. මතකද අපිට තිබුණා අපි ගණන් තුනක් හැදුවනේ නේ. M1 M2 M2B M4 ඒ සම්බන්ධයෙන් අභ්‍යාස තුනක් කරා. ඒ අභ්‍යාස තුනේ පුතේ තිබුණා මුදල් ගුණකය අධිබලති මුදල සම්බන්ධයෙන් ඔයාට ගණිත දැනුම. අපි ඒකින්ද යමු එතෙන්ට. ඒ ටිකත් අවසන් කරලා මේ ටියුට් එක නැත්තම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. හරව ගන්න 19 වෙනි පිටුව. හරව ගන්න පුතේ 19 වෙනි පිටුව. 19 වෙනි පිටුවේ පළවෙනි ගාන. 19 වෙනි පිටුවේ පළවෙනි ගාන අපි හදාගෙන ආවා. M1 මුදල් සැපයීම 600ක් ආවා. M2 මුදල් සැපයීම 1200ක් ආවා. M2B මුදල් සැපයීම 1500ක් ආවා. අපි ඒකේ හතරවෙනි රෝම ඉලක්කම ගණනය කරේ නැහැ. හතරවෙනි රෝම ඉලක්කම ගණනය කරේ නැහැ. හරිද පුතේ? අපි කරමු හතරවෙනි රෝම ඉලක්කම. ඒකේ යහන්නේ M1 මුදල් ගුණකය. මම මෙතෙන්ටම සමාන ලකුණ දාගන්නවා. හරි? M1 මුදල් ගුණකය. කොහොමද පුතේ M1 මුදල් ගුණකය අරගන්නේ? අපි ඉගෙන ගත්තනේ. මුදල් ගුණකය ලැබෙන්නේ MS බෙදීමෙත්නේ. ඒතර MS කියලා මෙතෙන්ට ගන්න ඕනේ මොකද්ද පුතේ? M1 ඉර උඩ M1 බෙදන්න ඕන කාගෙන්ද? පදනම් මුදල හේවත් අධිබලති මුදලෙන්. හරිද? මම මෙතෙන්ට ඊතලයක් දාලම M1 අපි ගණනය කරගත්ත M1 කීයද පුතේ? M1 600යි. එහෙනම් M1 ගාවින් ලියා ගන්නෝ 600යි. රුපියල් මිලියනද බිලියනද අපේ දේවි. බෙදනෝ යම් H හේවත් අධිබලති මුදල හේවත් පදනම් මුදල් හේවත් සංචිත මුදල් ගානි දීලා තියද බලන්න. දීලා නැත්නම් හොයා ගන්න ඕන. මෙන්න පුතේ පළවෙනි ගානනේ. ඒකින්ද ඒකේ දෙනෝ පදනම් මුදල් කීයක්ද? 200ක්. එහෙනම් බෙදනෝ කාගෙන්ද? 200ෙන්. ඒ කියන්නේ මුදල් ගුණකය ලැබෙනෝ කීයක්ද පුතේ? අගය 3යි. පැහැදිලි? මහ බැංකුව නිකුත් කර ඇති විවහාර මුදල් වල මෙන් මහ බැංකුව නිකුත් කරලා තියෙන විවහාර මුදල මෙන් කවර ගුණයක් මුදල් සැපයීම ගන්නවාද පුතේ? මුදල් සැපයීම 3 ගුණයක් අරගන්නවා කියලා තමයි මේකෙන් කියවෙන්නේ. ඔයා හදාගන්න. අපි යනවා දෙවෙනි ගානට. දෙවෙනි ගානේ අපිට M1 මුදල් සැපයීම 2200ක් ආවා. M2 මුදල් සැපයීම 2800ක් ආවා. M2B මුදල් සැපයීම 3500ක් ආවා. අපෙන් ඉල්ලනවා M2B මුදල් ගුණකය. M2B මුදල් ගුණකය. පුතේ අපි හදමු. අපි මෙතන සමාන ලකුණ දාගමු.
සමාන ලකුණ දාගෙන අහන්නේ M2B නේ. ඒකින්ද ඉර උඩ M2B. ඉර උඩ M2B. ඉර යට නේ අධිබලති මුදල එහෙම නැත්නම් H. අධිබලති මුදල එහෙම නැත්නම් H. දැන් අපි M2B. M2B උඩින් හොයාගෙන තියෙනවා පුතේ. M2B වල අගය කීයද? M2B වල අගය 3500යි. M2B වල අගය 3500යි. උඩින් තියෙන්නේ මේ තියෙන්නේ නේ M2B 3500යි. බෙදනෝ අධිබලති මුදල. දැන් ඔයා බලන්න පදනම් මුදල් මේ ගානේ දීලා තියෙද කියලා. උඩට යන්න පදනම් මුදල් කියලා මුදල් පදනම කියලා ඍජුව දීලා තියෙනවද? දීලා නැහැ. එහෙනම් ඔයා පදනම් මුදල හොයා ගන්න ඕන. පදනම් මුදල් හැදෙන්නේ කොහොමද පුතේ? ඔයාට පුළුවන් නම් හොඳ පුතා වගේ ඔයාට පුළුවන් නම් යට ඉඩ තියෙනවනේ නේ යට ඉඩ තියෙනවා. ඔයා පදනම් මුදල අධිබලති මුදල හැදෙන හැටි මෙහෙම හදලා පෙන්නන්න නේ. කොහොමද හැදෙන්නේ? පළවෙනි එක මොකද්ද? මහජනයා සතු විවහාර මුදල්. විවහාර මුදල් මම කෙටියෙන් ලියන්නේ මහජනයා සතු විවහාර මුදල. දෙවෙනි ටික එක මොකද්ද? වාණිජ බැංකු සතු විවහාර මුදල්. හරිද? ලියාගන්න. මහජනයා සතු විවහාර මුදල් ඉතලයක් වාණිජ බැංකු සතු විවහාර මුදල්. ඊළඟට මතකද පුතේ ඊළඟ කරුණ මොකද්ද? මහ බැංකුව වෙතති වාණිජ බැංකු තැන්පතු නේ. මහ බැංකුව වෙතති වාණිජ බැංකු තැන්පතු. ඒ කියන්නේ වාණිජ බැංකු තමන්ගේ අවම සංචිතය තැන්පත් කරනවා. නේ මහ බැංකුව වෙතති වාණිජ බැංකු තැන්පතු. අන්තිමටම ඒක අපිට බොහෝ විට දෙන්නේ නැහැ. නමුත් අපි ඒක ලියා ගන්නවා රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු. ඒ කියන්නේ මහ බැංකුව වෙතති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු අපි ලියනවා රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු. ආයතනවල තැන්පතු. හරිද? මේ හතර එකතුව තමයි පුතේ මේ හතර එකතුව තමයි අපි H හෙවත් පදනම් මුදල කියලා හඳුන්වන්නේ. H හෙවත් පදනම් මුදල කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ ටික වෙනම නේ මේ ටික මේ පෙර වැඩක් වගේ දෙයක්. දැන් හොඳ පුතා වගේ හොයන්න පළවෙනි එක මහජනයා සත්ව විවහාර මුදල් උඩට ගිහිල්ලා යගේ හොයාගෙන උඩට යමු අපි බලන්න මහජනයා සත්ව විවහාර මුදල් 500යි නේ. මට පුළුවන් ඇත්තරම මෙතනම මේක මෙහෙම එකතු කරලා පෙන්නන්න ඔයාට. මහජනයා සත්ව විවහාර මුදල H වලට යනවා. වාණිජ බැංකු වල ඇති විවහාර මුදල් H වලට යනවා. ඊළඟට වාණිජ බැංකු නමින් මහ බැංකුවේ තැන්පතුත් H වලට යනවා නේ. මේ කියන දේවල් වලට අමතරව පුතේ තා මොකද්ද? රාජ්‍ය නියෝජිත ආයතන වල තැන්පතු එහෙම දෙයක් අපිට මේ ගානේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තුනේ එකතුව තමයි තියෙන්නේ. මේ තුනේ එකතුව 1000යි. ඒ තමයි අපේ කවුද පුතේ? අධිබලති මුදල නේ. 500යි 300යි 200යි. අපි අතෙන්ට ගිහලා ඒ තුන ලියාගමු. ඔයා ලියන්න. මෙයා 500ක් තිබ්බා. මෙයා 300ක් තිබ්බා. මෙයා 200ක් තිබ්බා. මෙයාගේ අගයක් නැහැ. අධිබලති මුදල කීයක් එනවද පුතේ? 1000ක් එනවා. ඒ අනුව H වල අගය 1000යි. H වල අගය 1000යි. 3500 1000න් බෙදුවම 3.5යි. ඒ කියන්නේ අධිබලති මුදල මෙන් මේ අධිබලති මුදල මෙන් මහ බැංකුව නිකුත් කර ඇති විවහාර මුදල් මෙන් M2B මොන අගයක් අරගන්නවාද පුතේ? 3.5 ගුණයක් අරගන්නවා. ඒකට වඩා වැඩි අගයක්. පැහැදිලි නේද? අපි යමු ඊළඟ ගානට. තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ අපි ඉස්සෙල්ලම අර දෙය කරගමු. මොකද්ද? ඔයාගෙන් අහනවා මෙන්න සංචිත මුදල් කියලා. සංචිත මුදල් කියන්නේ මොකද්ද? සංචිත මුදල් කියලා කිව්වත්, පදනම් මුදල් කියලා කිව්වත්, අධිබලති මුදල් කියලා කිව්වත් ඒ ඔක්කොම එකයි. එතකොට යාට පුළුවන් ලස්සන්ට මෙතනින් ටික් 4ක් මෙහෙම පල්ලෙහාට දාලා මම ලියන්න යන්නේ මට ඉඩ මදීනේ මෙතන. හරි. පළවෙනි කරුණ මොකද්ද? ඒක පාඩම් වෙන්නවත් ලියන්න. මහජනයා සතු විවහාර මුදල්
දෙක වාණිජ බැංකු සතු විවහාර මුදල් එච්චර සංරචක ටික. මහ බැංකුව වෙතති වාණිජ බැංකු තැන්පතු රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඔය කියන දේවල් හතර එකතුව තමයි අපි කියන්නේ H කියලා. අපි ඒක යමු උඩින් ගණනය කරගන්න පුතේ. උඩ ඔයාට තියෙනවා මෙන්න මහජනයා සතු විවහාර මුදල් නේ. එහෙනම් මේ අගය ඔයාට තේරෙනවා H වලට යන්න ඕන. වාණිජ බැංකු සතු විවහාර මුදල් මේකත් H වලට යන්න ඕන. මහ බැංකුව වෙතති වාණිජ බැංකු තැන්පතු ඒ කියන්නේ මේකත් H වලට යන්න ඕන. රාජ්‍ය නියෝජිත ආයතන කතන්දරේ මෙතන දීලත් නැහැ. ඒ කියන්නේ පුතේ H වල අගය කීයක් එනවද? මෙතනත් 1000ක් එනවා. H වල අගය 1000ක් එනවා. මම මේක H කියලා ලියා ගන්න. හරිද? දැන් මම යනවා අපෙන් අහන දෙයට. 6 වෙනි රෝම ඉලක්කමේ අපෙන් ඉල්ලනෝ පුතේ. අපෙන් ඉල්ලනෝ M2B මුදල් ගුණක ඔයා දන්නෝ එහෙනම් M2B ඉර උඩ M2B බෙදන්න ඕන කාගෙන්ද? පදනම් මුදල හේවත් අධිබලති මුදලෙන් H කින්. M2B අපි උඩින් බලා ගන්නවා M2B වල අගය 2400යි. මේ තියෙන්නේ 2400යි. එහෙනම් ලියනවා M2B 2400යි. අධිබලති මුදල ඇවිල්ලා 1000යි. ඒ කියන්නේ පුතේ සමානයි 2.4යි. මහ බැංකුව නිකුත් කරලා තියෙන කාසියා නෝට්ටු මෙන් 2.4 ගුණයක් අරගන්නවා අපේ මුදල් ගුණකය. දැන් අපි මේ ටියුට් එක කතා කරලා ඉවරයි. ඊළඟ ටියුට් එක තුල පුතේ අපි ආරම්භ කරනවා මේ ටියුට් එක අවසන් ඊළඟ ටියුට් එක තුල අපි ආරම්භ කරනවා පුතේ උද්දමනය කියන මාතෘකාව. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඔයාට සුබ දවසක්.